සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අද දවසේ සසර සයුරින් ඈතරට මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් සුජානි ප්‍රදීපා ජයරත්න දියණිය විසින්. ඉතින් මේ පින්වත් දියණියගේ පින්බර දායකත්වයෙන් තමයි අද ලෝකේ බොහෝ දෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සසර සයුරින් ඈතර කරවන බණපදයක් අසන්නට ලැබෙන්නේ. පින්නතුනි, මේ ලෝකේ කලාතුරකින් දුර්ලභව වටිනා මනුස්ස රත්නයක් මේ ලෝකයට පහළ වෙනවා. ඒ තමයි තථාගතරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේ දෙව් මිනිස් ලෝකයාට සසර සයුරින් ඈතර වන්නට අවස්ථාව ලැබෙන්නේ. ලෝකෙ වැඩිපුරම තියෙන්නේ මනුෂ්‍යයන්ට ධර්මයේ හැසිරෙන අවස්ථා නෙවෙයි. වැඩිපුරම තියෙන්නේ බුදුවරු පහළ වෙන යුග නෙවෙයි. වැඩිපුරම ලෝකයේ තියෙන්නේ සත්පුරුෂයෝ වාසය කරන යුග නෙවෙයි. අසත්පුරුෂයන්ගෙන් ග්‍රහණය වූ අසත්පුරුෂයන් නිසාම බොහෝ දෙනෙකුට සසර සයුරට ඇද වැටෙන්නට සිද්ධ වෙනවා. අසත්පුරුෂ ඇසුර තරම් භයානක ඇසුරක් මේ ලෝකෙ වෙන නැහැ. දැන් බලන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව තියෙන අය පවා මේ අසත්පුරුෂ ඇසුර නිසා ඒ වාසනාවත් අහිමි කරගෙන සසර සයුරට ඇද වැටුණනේ. දැන් අපි අහලා තියෙනවනේ, ඔබ ඉගෙනගෙන තියෙනවා, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ එක්තරා කුමාරයෙක් උපන්නා රජ මැදුරක. බිම්බිසාර රජුරුවන්ගේ මාලිගාවේ. බිම්බිසාර රජුරුවන්ගේ පුත්‍ර රත්නී. කවුද? අජාසත් කුමාරයා. එතකොට සෝතාපන්න ඵලයට පත්වෙච්ච පියාණන් කෙනෙක්, මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ වාසය කරපු රජ මැදුරේ හැදුණු වැඩුණු මේ කුමාරයාටත් මේ සත්පුරුෂ ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව තිබුණා. නමුත් බලන්න, කුමාරයා ටිකෙන් ටික ලොකු වෙද්දී කුමාරයාට ලං වුණා කෙනෙක්. ඒ තමයි දේවදත්ත. දේවදත්ත බැලුවේ තමන්ට ලාභ සත්කාර ලැබෙන
කීර්ති ප්‍රශංසා ලැබෙන බලවත් කෙනෙක් පහදවා ගන්නට ඕනි. ඒ නිසා දේවදත්ත කළේ අජාසත්ත කුමාරයාව තමන්ගේ පැත්තට නම්ම ගත්තා. එතකොට දේවදත්ත කෙරෙහි පැහැදුණු අජාසත්ත කුමාරයා දේවදත්තගේ ඇසුරට වැටුණා. කාලයක් යනකොට මොකද වුනේ? ඔහු තුල තිබුණු කුසල් සියල්ලම අතුරුදහන් වෙලා ගියා. එහෙනම් අසත්පුරුෂ ඇසුරේ තියෙන භයානකකම තමයි තමන් තුල යම් කුසලයක් තියෙනවාද ඒ කුසල් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊළඟ එක තමයි කුසල් උපද්දවන්න උපකාර වෙනවා කුසල් මුල්. ඒ අසත්පුරුෂ ඇසුර නිසා ඒ කුසල් මුල් වලටත් හානි සිද්ධ වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අජාසත් රජුරු ඇහුවා. දීඝනිකායේ පළමු පොත් වහන්සේගේ සඳහන් වෙන. ඒ දේශනාව අවසානයේ අජාසත් රජුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කළ පිටත් වෙලා ගියා. මගඵල ලැබුණේ. රජුරු පිටත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා බලන්න මහණෙනි අසත්පුරුෂ ඇසුරක තරම මේ අජාසත් කුමාරයා රජුරු ඒ ධාර්මික පියා ඝාතනය කළේ නැත්තම් මේ දේශනාව අවසානයේ ඔහු ධම්මස පහල කරගන්නවා. ඔහු මෙතනින් නැගිටලා පිටත් වෙන්නේ සෝතාපන්න ඵලයට පත් වූ ශ්‍රාවකෙක් හැටියට. ඒ සියල්ල ඔහුට අහිමි වුණා. අසත්පුරුෂ ඇසුර නිසා. ඔහු ඇද වැටුනේ කොහෙටද? සසර සයුරට. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ලස්සන බුද්ධ දේශනාවක්. අංගුත්තර නිකායේ සඳහන්. මේ දේශනාවේ විස්තර කරන කරුණු හරි අසිරිමත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. මේකේ පැහැදිලිව විස්තර කරනවා සසර සයුරින් එතෙර වන්නට තියෙන්නේ එකම එක අවස්ථාවයි. සසර සයුරට ඇද වැටෙන අවස්ථා 8ක් ගැන මේ බුද්ධ දේශනාවේ කියා දෙනවා. හරිම අසිරිමත්. මේ දේශනාවේ නම අක්කන සූත්‍රය. නොසුදුසු අවස්ථාව අවකාශයේ ඉඩකඩ නැතිවීම ගැන වදාළ දේශනාවක්. සවැත් නුවර ජේතවනාරාමේ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දා වැඩ සිටියේ. භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩ සිටි අපගේ භාග්‍යතුන් වහන්සේ මේ සුන්දර දේශනාව වදාළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසුතවා පුතුජනෝ භාසති. මහණෙනි අසෘතවත් පෘතජ්ජනයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ තමයි මේ ලෝකේ කාලය අපතේ හරින්නේ නැතුව ඉඩ ලැබෙන වෙලාවේදී කල යුතු දේ කරගන්න කියලා මේ ශ්‍රණය නැති කරගන්න එපා කියලා කවුද කියන්නේ? අසත්පුරුෂයා මෙහෙම කතාවක් කියනවා කිව්වා. නෝචකෝසෝ ජානාති කනංවා අක්කනංවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අසත්පුරුෂයා ශ්‍රණය දන්නෙත් නෑ අක්ෂණය දන්නෙත් නෑ කිව්වා. අසුතවත් පුතඥයා ඔය කාරණේ කියන්නේ අවබෝධය නෙවෙයි කියනවා. ඇයි දැන් හිතලා බලන්නකෝ දැන් අජාසත් මේ රජුරවන්ට ඒ කුමාරයාට ඉතින් දේවදත්ත අඳුර ගන්න බැරුව ගියානේ. මෝඩපහේ රජ කෙනෙකුත් නෙවෙයිනේ. දැන් සෝවහන් වෙන්න වාසනාව තිබ්බ කෙනෙක්. එතකොට අසත්පුරුෂයා බොහොම සූක්ෂම ලෙස තමන් වටේ පිරිස රඳව ගන්න කටයුතු කරනවා හොයන්න බෑ. එතකොට ඒ අසත්පුරුෂයා මේ ෂණය අහිමි කරගන්න එපා, මේ කාලය අපතේ හරින්න එපා. එහෙම කියන්නේ අවබෝධයෙන් නෙවෙයි කියනවා. අසුතව පුතඥයා ඔය කාරණේ කියන්නේ අවබෝධයෙන් නෙවෙයි කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අසුතව පුතඥයා ගැන අපිට තෝරලා දුන්නා. ඒ තමයි අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා හඳුනන්නේ. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මය හඳුනන්නේ.
ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතු. ආර්ය ධර්මේ හික්මෙන්නෙත් නැහැ. ඊළඟට සත්පුරුෂානං අදස්සාවි. සත්පුරුෂයෝ අඳුනන්නෙත් නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදු. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතු. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. හැබැයි අසත්පුරුෂයා සත්පුරුෂ ධර්මයේ තියෙනවා. ඒ සත්පුරුෂ ධර්මයේ කියන්නේ උදෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස පමණමයි. තමන්ට මේ සසර සයුරෙන් ඈතර වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අනේ මේ බණපදේ අහන අය ශාස්ත්‍රෝ නාසී කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි සිත පහදවා ගනිත්වා මේ සසර සයුරෙන් ඈතරට යත්වා කියන අදහසක් උට නේ. ඕක කරන්නේ තමන් වටේ පිරිස රඳව ගන්නට, තමන්ට ලාභ සත්කාර ටික ලබා ගන්නට බොහොම හැඩට වැඩට කරුණු කියන දේවදත්ත එහෙම කළානේ. ඉතින් මේ ගැන දන්න එකම උත්තමයා තමයි. ඒ කියන්නේ මේ ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද? අක්ෂණය කියන්නේ මොකද්ද? මේ ගැන දන්න එකම උත්තමයා අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දවසක් නගරං යථා පච්ඡන්තං ගොත්තං සන්තර බාහිරං. හොඳට ඇතුළත පිටත ආරක්ෂා සංවිධානය කරපු නගරයක් තියෙනවා. ඒවං ගෝපේත අත්තානං කනෝ වෝමා උපජ්ජගා. ආන් ඒ වගේ මේ දුර්ලභව ලැබුණු මිනිස් ජීවිතෙත් රැක ගන්න කිව්වා. ආරක්ෂා කරගන්න කිව්වා. මේ ලැබුණු අවස්ථාව මේ ෂණය අහිමි කරගන්න එපා කිව්වා. කනාතීතාහි සෝචන්ති නිරයම්හි සමප්පිතා. මේ අවස්ථාව මේ ෂණ සම්පත්තිය අහිමි වුණොත් නිරේ වැටිලා ශෝක කරන්නට වෙයි. අන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවවාද කළේ කොහොමද? දොර ඈත පළාතක රජුරුවන්ගේ නගරේ ඇතුළත පිටත හොඳට ආරක්ෂා සංවිධානය කරලා තියෙනවා. සතුරන්ට ආක්‍රමණය කරන්න බෑ. ආන් ඒ විදිහට මේ දුර්ලභව ලැබුණු මිනිස් ජීවිතේ ආරක්ෂා කරගන්න කිව්වා. දැන් රජුරුවන්ගේ රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළනේ. ඒකේ පළවෙනි එක තමයි ඒසිකා ස්තම්භය. පොළොව ගැඹුරට හාරලා විශාල ගල් කණුවක් උසට හිටවල තියෙනවා. ආන් ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා තමන්ගේ ආරක්ෂකයා පළමු ආරක්ෂකයා ඒ මොකද්ද? ඒසිකා ස්තම්භය වගේ රජුරන්ගේ රාජ්‍ය ආරක්ෂාවට තියෙන අපේ ජීවිතය ආරක්ෂාවට තියෙන පළවෙනි කාරණේ තමයි ශ්‍රද්ධාව. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මුළු හදවතින්ම අදහ ගැනීම. ඒක තමයි අපේ ජීවිතයේ තියෙන පළමු ආරක්ෂකයා. ඒ විදිහට ඒ ආරක්ෂාව දාගත්තොත් එයාට වරදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ටිමේ භික්කවේ අක්කන අසමයා බ්‍රහ්මචර්ය වාසාය. මහණෙනි මේ නිවන් අවබෝධ කරගන්නට බැරි වෙන අවස්ථා 8ක් තියෙනවා. හොඳට අහගන්න. එතකොට නිවන් අවබෝධ කරගන්න බැරි වෙන අවස්ථා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. කාල 8ක් තියෙනවා. බ්‍රහ්මචර්ය වාසය කියලා කියන්නේ සීලය දියුණු කරගන්න බැරි. සමාධිය දියුණු කරගන්න බැරි. ප්‍රඥාව දියුණු කරගන්න බැරි. ධර්ම අවබෝධයේ පිණිස එයාට කිසිවක් කරගන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්න බෑ. අන්නේ බඳු අවස්ථා 8ක්. දැන් මේ එකක් ගාන ඉගෙන ගනිද්දී Tamanට ගලපලා බලන්න මම මේ එකකට වැටිලා ඉන්නවාද කියලා. එතකොට දැන් මේකෙදි අවස්ථා 8ක් ගැන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි අවස්ථා 8ක්. එහෙනම් සසර සයුරට ඇද වැටෙන අවස්ථා 8ක් ගැනයි මේ කියා දෙන්නේ. පළවෙනි එක ගැන අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළා ඉද බික්කවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති. මහණෙනි ඔන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙනවා. ඊටාම කලාතුරකින් ඊටාම දුර්ලභව බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා. උන්වහන්සේ මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තයි කියනවා.
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මේ ගුණ පින්වතුනි ලෝකේ වෙන කිසි කෙනෙකුට නෑ. බුදු කෙනෙකුට පමණමයි. එතකොට මේ ගුණයන්ගෙන් යුක්ත බුදු කෙනෙක් ඔන්න කලාතුරකින්, ඊටාම කලාතුරකින් දුර්ලභව මේ ලෝකයට පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ කලාතුරකින් පහළ වෙලා ඔන්න ධම්මෝච දේශීයති. සද්ධර්මය දේශනා කරනවා. ඒ ධර්මය ගැන බුදුරජාණන් දේශනා කරන ඒ ධර්මය ඕපසමිකෝ කෙලෙස් සංසිඳවනවා. පරිනිබ්බායිකෝ පිරිනිවන් පාන්ට උපකාර කරනවා. සම්බෝධගාමි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වන සුගතප්ප වේදිතු සුගතයන් වහන්සේ විසින් වදාරන ලද සද්ධර්මය ඔන්න ලෝකෙ පැතිරිලා යනවා. දැන් මේ කාලේ ඒ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපට තේරෙන ආකාරයට අහන්න ලැබෙන්නේ නැද්ද? අහන්න ලැබෙන. දැන් මේ බුද්ධ දේශනාවක් ඉගෙන ගන්න. ඔන්න ධර්මයේ පැතිරලා යනවා. ධර්මයේ නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආයංච පුද්ගලෝ නිරයෝ uppannෝ හෝති. අනේ ඒ පුද්ගලයා ගිහිල්ලා ඉපදිලා ඉන්නවා කොහෙද? නිරයි. දැන් බුදු කෙනෙක් වුණ ලෝකේ පහළ වෙලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ පිරිනොම් පාලා ඒ ධර්මයේ දැන් ලෝකේ කතා වෙනවා. ඒ ධර්මයේ ලෝකේ පැතිරලා යනවා. හැබැයි එයා කොහෙද ඉපදිලා ඉන්නේ? නිරේ. බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්කවේ පඨමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසයි. මහණෙනි මේ තමයි සද්ධර්මය අවබෝධ කර ගන්නට බැරි පළමු කාල පරිච්ඡේදය. අවකාශ රහිත බව, අවස්ථාව නැතිවීම. දැන් නිරේ ඉපදුනාට පස්සේ ඒ නිරේ ඉන්න නිරිසතුන්ට පින්නතුනි සීලය දියුණු කර ගන්නට බෑ. සමාධිය දියුණු කර ගන්නට බෑ. ප්‍රඥාව දියුණු කර ගන්නට බෑ. බණ පදයක් අහලක නෑ. බලන්න. එතකොට දැන් අපි ගත්තොත් ලෝකෙ වැඩිම ජනගහනය ඉන්නේ කොහෙද? නිරේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. ඒ තමයි සංජීවය, කාලසූත්‍රය, ඒ වගේම සංඝාතය, රෞරවය, මහා රෞරවය, ඒ වගේම තාපය, ප්‍රතාපය, අවිචී කියලා මේ ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. ඔක්කොම නිරයන් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා 136ක් තියෙනවා. එතකොට මේන් එකකට වැටුණොත් ආයි බුද්ධ රත්නයක් ගැන, බුදු ගුණයක් ගැන අහන්න දකින්න හම්බෙන්නේ. පිනක් දහමක් කරගන්න ලැබෙන්නේ. දැන් මේ වර්තමානයේ අපට ලැබිලා තියෙන ලාභේ ඊ අහලක නෑ. සෑයක් බෝධියක් වන්දනා කරගන්න, දාන ටිකක් දෙන්න, කරුණා මෛත්‍රී මේ අහලක නෑ මේ ගුණ ධර්ම. අවස්ථාව හිමින්. එහෙනම් අපි ඒකෙන් බේරුණාද නැද්ද? తాවකාලිකව දැන් අපි ඔන්න බේරිලා ඉන්නවා. ඔය තමයි සසර සයුරෙන් එතර වෙන්න බැරි පළමු තැන. කොහෙද? නිරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කවේ තථාගතෝ ලෝකේ uppannෝ හෝති. මහණෙනි ඔන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයට පහළ වෙනවා. උන්වහන්සේ අර ගුණයන්ගෙන් යුක්තයි. දැන් අපි පුංචි කාලේ ඉඳලා කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුදු මේ ආදී මේ උතුම් ගුණයන්ගෙන් යුක්තයි. ඉතින් උන්වහන්සේ ඔන්න කෙලෙස් සංසිඳවන, පිරිනිවන් පාන්ට උපකාර වන, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ඒ සුගතයන් වහන්සේ මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. ඒ ධර්මයේ ලෝකේ පැතිරිලා යනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනින් uppannෝති. අනේ යෝ ඉපදිලා ඉන්නේ කොහෙද? තිරිසන් අපායේ තිරිසනුන් අතර. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි දෙවෙනි අවස්ථාව. දැන් අපට පේන ලෝකයක් නේ තිරිසන් ලෝකේ. ඔබ දැකලා තියෙනවද? ඔබ අහලා තියෙනවද? නැත්නම් ඔබත් එක්ක හරි තිරිසන් සතුන් ඇවිල්ලා තියෙනවද දන් දෙන්න? සීල් රකින්නව දැකලා තියෙනවද? බණ අහනව දැකලා තියෙනවද?
නෑ. තිරිසන් ලෝකේ තිරිසන් සතුන්ට ඒ කිසි දෙයක් කරගන්න බෑ. අවස්ථාව අහිමි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිරිසන් ලෝකේ උපන්නට පස්සේ අපි හිතමු මෙයා තිරිසන් ආත්මෙන් උන මැරුණ චුත වුණාද? නැවත උපදින්න තියෙන වැඩි අවස්ථාව තිරිසන් ලෝකෙමයි. ඇයි ඒ ලෝකවල උපන්නට පස්සේ පින ගැන අහන්න නැහැ? දහම් කතාවක් නෙමකුත් නැහෙනි. දැන් වර්තමාන මිනිස් ලෝකේ නැද්ද මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබලා සුගති ලෝකෙට ඇවිල්ලා තිරිසනුන් වගේ ජීවත් වෙන අය? පිනක් දහමක් ගැන මොකුත් නැහැ. සමහරු ඉන්නවා පිනට ගරහනවා. පින් ඕනේ නැහැ කියනවා. එහෙමයි නැද්ද? පිනට ගරහනවා කියන්නේ ඔහු ගරහන්නේ කාටද? ශාස්ත්‍රුන් වහන්සේට. සමහරු ඉන්නවා පිනට ගරහා ලෝකෝත්තරික විතරක් ඇති කියනවා. නමුත් පින ගැන වදාළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි? බුදුරජාණන් වහන්සේ සසරේ පුරන ලද මහා පින් බලයෙන් සම්බුද්ධත්වයට පත් උනේ. භාග්‍යතුන් වහන්සේ වදාළ පසේ බුදු බව, සම්මා සම්බුදු බව, සක්විති රජකම, ස්වර්ගයේ උපත, ඊ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධය, අමා නිවන් සපේ මේ සියල්ල ලැබෙන්නේ පිණි. එහෙමනම් බලන්න කෙනෙක් උඩඟුව පිනට ගැරෙව්වොත් වදින්නේ කාටද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් ඔය තමයි සසර සයුරෙන් ඈතර වෙන්න බැරි දෙවෙනි තැන. කොහෙද? තිරිසන් අපාය. ඔන්න ඒකිනුත් ගොඩ ගියා අපි తాවකාලිකව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි ඔන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ රාග දේශ මොහ දුරු කරපු රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ රහිතවම අවබෝධ කරපු උත්තමී සම්මා සම්බුද්දයි. දැන් මේ ගුණ අපි අහලා තිනවා. ඉතින් උන්වහන්සේ පහළ වෙලා කෙලෙස් සංසිඳවන, නිවන් අවබෝධයට උපකාර වන, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ඒ සුගතයන් වහන්සේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ලෝකෙ පැතිරෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අයංච පුද්ගලෝ පෙත්ති විසයන් උප්පන්නෝ හෝති. අනේ ඒ පුද්ගලයා ඉපදිලා ඉන්නවා පෙරේත ලෝකෙ. පෙරේතයන් දැන් අපි අහලා තියෙනනේ පෙරේතයන් ගැනනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනනේ പ്രേතවත් වල. දැන් වර්තමානයේ හරියට මිනිස්සුන්ගේ ඇඟවල වලට වැහිලා කරදර කරනෝනේ പ്രേතයෝ. එතකොට මේ പ്രേත ලෝකේ උපන්නා කියන්නේ ඒ പ്രേතයින්ට බෑ බොදු කෙනෙකුගේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නට. ඒ പ്രേත ලෝකේ උපන්නට බෑ දන් දෙන්න, සිල් රකින්න, සමාධිය වඩන්ට, ධර්මයේ ඇසිරෙන්න, මේ සිත සංසිඳවාගෙන, සිත එකඟ කරගෙන මේ ධර්මයෙන් ලබන ප්‍රීතිය සැපය ඒ අයට ලබන්නට බෑ. මිනිස් ලෝකෙ ඉද්දී මිනිස් ජීවිතේ වරද්දගත්තු අය තමයි නිරේ යන්නේ. තිරිසන් අපායට වැටෙන්නේ. പ്രേත ලෝකෙට වැටෙන්නේ. ඉතින් මිනිස් ලෝකෙන් පහළට වැටුණු කෙනෙක් ආයේ සුගති ලෝකයක් කරා යන දෙයක් රැස් කරන්නට බෑ යාට. ඇයි මේ මිනිස් ලෝකෙදී දැන් අපට දැන් මේ අවස්ථාව වුණ ලැබිලා තියෙන මේක ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙනවා අපට. මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔය තමයි කියනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි, නිවන් මාගේ හැසිරෙන්න බැරි තුන්වන අවස්ථාව. ඔන්න සසර සයුරට ඇද වැටෙන තුන්වෙනි තැන. කොහෙද? പ്രേත ලෝකෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔන්න මේ නවාරහාදී උතුම් සම්බුදු ගුණයන්ගෙන් යුක්ත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා. පහළ වෙලා උන්වහන්සේ මේ කෙලෙස් සංසිඳවන, නිවන් අවබෝධයට උපකාර වන, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ඒ සුගතයන් වහන්සේ මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. එතකොට ඒ ධර්මය ඔන්න ලෝකෙ පැතිරලා යනවා. දැන් මේකෙදි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්න ඕනේ. දැන් අපේ රටට ධර්මය ලැබුණේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දි නෙවෙයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩි. ඒතර රහතන් වහන්සේලා මේ ලංකාවේ සිංහල රහතන් වහන්සේලා අහසින් වැඩිය කියනවා අම්මලාට වීපැදුරක් වේල ගන්න බෑ කියනවා. අවව වැටෙන ඒ තරම් රහතන් වහන්සේලා. ඒතකොට මේ ධර්මයේ සත්පුරුෂයන්ගෙන් මේ ධර්මය මේ ලෝකේ පැතිරලා යනවා නම් ඇහෙනවා නම් ඒ බඳු කාලෙක වුණත් ඔන්න කෙනෙක් මේක භාග්‍යතුන් දේශනා කරනවා අයංච පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ හෝති. අනේ මේ පුද්ගලයා ඉපදිලා ඉන්නවා දීර්ඝායුෂ තියෙන
ලෝකවල, අසඤ්ඤ ලෝකවල, ඒ ලෝකවල උපන්නට පස්සේ පින්නතුනි කල්ප ගණන් ආයුෂ බාහිරට හිත යොමු කරන්නේ නැහැ කියනවා. මිනිස් ලෝකේ මොනවද වෙන්නේ කියලා මොකුත් දන්නේ නැහැ. කල්ප ගණන් ඒ ලෝකේ ඔහේ ඉන්නව නින්ද ගියා වගේ. දැන් අපි ගත්තොත් මෙහිම ඔන්න බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේට මුණ ගැහුණා. ආලාර කාලාම උද්දකරාම පුත්ත. අරූප ධානය වඩන හැටි කියා දුන්නා. භාග්‍යතුන් වහන්සේ ඒ අපේ මහබෝසතාණන් වහන්සේ සොයාගෙන ගියේ නූපදින තැනක්. නමුත් ඒ ආලාර කාලාම කියන ඒ උද්දකරාම පුත්ත කියන ඒ අය කියා දුන්නේ උපදින තැනක්. එතකොට ඒ අය කලුරිය කළා කොහෙද උපන්නේ? අරූප ලෝකවල. කල්ප ගණන් ආයුෂ. ඊතර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කාටද මං ඉස්සෙල්ලම ධර්මී කියන්නේ කියලා උන්වහන්සේ බැලුවාම උන්වහන්සේට මතක් වුණා. මේ ආලාර කාරාම උද්දකරාම පුත්ත නම් බොහෝ කාලයක් තිස්සේ මේ කාමයන් කෙරෙහි මේ විතරාගීව සමාධිය වඩමින් වාසය කරන අයනේ. ඒ බඳු කෙනෙකුට මේ ධර්මයේ ඇසූ සැනින් අවබෝධ කරනවා. උන්වහන්සේ බැලුව කොහෙද ඉන්නේ? අනේ බැලින්නම් ඒ දෙන්නම කොහෙද? අවස්ථාවහිමි. ඉතින් ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ තමයි කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, නිවන් අවබෝධ කරගන්නට බැරි හතරවන අවස්ථාව. එතකොට ඔය තමයි සසර සයුරෙන් ඈතර වෙන්න බැරි හතරවෙනි තැන. කල්ප ගණන් දීර්ඝායුෂ තියෙන අසඤ්ඤ ලෝක, අරූප ලෝකවල උපන්නොත් මෙහි බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාලා බුදු සසුන අතුරුදහන් වෙලා ඒත් දන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා පස්වෙනි කාරණේ ඔන්න මේ නව අරහාදී සම්බුදු ගුණයන්ගෙන් යුක්ත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා. පහළ වෙලා උන්වහන්සේ මේ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ මේ කෙලෙස් සංසිඳවන, පිරිනිවන් පාන උපකාර වන, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන සුගතයන් වහන්සේගේ මිහිරි ධර්මය පැතිරිලා යනවා ලෝකේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා අයංච පුද්ගලෝ පච්චන්තිකේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. අනේ මේ පුද්ගල ඉපදිලා ඉන්නවා මේ මනුස්ස ලෝකෙම නොවන දියුණු කරන්න බැරි සමාජවල, ම්ලේච්ඡ වූ ප්‍රත්‍යංච ජනපදවල ඉපදිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ පළාත් වලට භික්ෂුන් වහන්සේලා වඩින්නේ නැහැ කියනවා. ඒ පළාත් වලට භික්ෂුණීන් වඩින්නෙත් නැහැ කියනවා. උපාසකවරු යන්නේ නැහැ. උපාසිකාව යන්නෙත් නැහැ. වර්තමානයේ ඉබඳු තා දරුණු ම්ලේච්ඡ වූ රටවල් නැද්ද? දැන් ওই පිපිඤ්ඤා කපනවා වගේ පිහිවලින් බෙලි කපන්න පුරුදු කරන්නේ. ධර්මයක් අහලක නැහෙනේ. බලන්න ඉබඳු තැනක හිතන්න ඔබ උපන්නොත්. ඒ අයට මේ චතුරාර්ය සත්‍යයක් අහන්න ලැබෙයිද? නෑ නේ. ඒතර ඒ කාලෙත් තිබුණ ඒ වගේ පළාත්, ඒ පළාත් වලට වඩින්නේ නැහැ කරු. බණපදයක් අහන්න නෑ. ඉතින් ඉබඳු පළාතක උපන්නොත් ඒ ම්ලේච්ඡ වූ ප්‍රදේශවලට සත්පුරුෂය වඩින්නේ නැත්නම් සත්පුරුෂ දහමක් කොහෙන් ලැබෙන්නද? අන්න ඒ බඳු අයටත් මේ සන සම්පත්තිය අහිමි. මේ අවස්ථාව අහිමි. ඒ බඳු අයට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඒ කියන්නේ ඒ බඳු ප්‍රදේශයක උපන්න කියන්නේ ඒක ප්‍රතිරූප දේශයක් නෙවෙයි. ධර්මයේ හැසිරෙන්න, සිල් රකින්න, දන් දෙන්න ඒ ගැන කතා කරන්නේ නෑ නේ. මේ තමන්ගේ ආගමට යමෙක් විරුද්ධ නම් ඒ සියලු දෙනා මරාගෙන ඊට පස්සේ දෙවියන් අතට යනවනේ. අප්සරාවිය 60 ගණන් ගන්නනේ. කොහොම බරපතල මිසදිටු වල මිනිස්සු හිර වෙලා ඉන්නේ. ඒ බඳු තැන්වල උපන්නොත් මේක අහිමි. ඔය තමයි සසර සයුරෙන් ඈතර වෙන්න බැරි පස්වෙනි තැන. එතකොට බලන්න දැන් ඔබට මේක අහද්දි තමන් ගැන හිතලා සතුටු වෙන්න බැරිද? ඇයි මේ බණපද ඇහෙනවනේ. නිතර දැන් මේ ශ්‍රද්ධා රූප වහන්නේ ලක්විරු ගුවන් විදුලිය. ඔබට මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. ඔබේ ජීවිතය ගැන හිතද්දී අනේ මං తాවකාලිකව හරි මට මේවයින් ගැලවෙන්න ලැබුණා නේ. තව ඉස්සරහට මේක ඉගෙන ගනිද්දී ඔබට සතුටු වෙන්න පුළුවන්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ 6 වෙනි එක. මහණෙනි, ඔන්න තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා. අර සම්බුදු ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ මේ කෙලෙස් සංසිඳවන, නිවන් අවබෝධයට උපකාර වන, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන මිහිරි ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ලෝකේ කතා වෙනවා, පැතිරලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා
ඒ පුද්ගලයා බුදුවරු සැරිසරා වඩින රහතුන් සැරිසරා වඩින මේ මධ්‍ය දේශයේම ඉපදිලා ඉන්නවා. පතිරූප දේශයේම ඉපදිලා ඉන්නවා. අපි ගත්තොත් ඕන ලංකාවේ ඉපදිලා ඉන්නවා කියන්නේ. එතකොට හැබැයි ඒ කිනා මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සනෝ. මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සනෝ. ඒ කියන්නේ ආන්ත මිසදිටු. අටුවම් බහැලා කොච්චර කිව්වත් අතාරින්නේ. ඇයි ඒක මෙහෙමනේ වෙන්නේ? දැන් අපි ගත්තොත් ඔන්න පින් තියෙන දෙවිවරු ආවිසිර වෙලා අපි තුමුණු දෙවියෝ ලෝකෙන් චුත වෙන්න ලං වෙනවා. පින් කරගත්තු මිනිස්සුත් මිනිස් ලෝකෙන් මැරෙනවා. වෙනත් ලෝකවලින් පින් තියන අය චුත වෙනවා. ඒ අය බලන්නේ දැන් එයාට තව පින් තියෙනවා නම් මනුස්ස ලෝකෙට එන්න බලනවා. දැන් දෙවිවරු චුත වෙද්දිත් කියන්නේ ඔබ යන්න මනුස්ස ලෝකෙට ගිහින් උතුම් ලාභය ලබන්න. ඒ ලාභය තුල පිහිටන්න කියන. අනිත් දෙවිවරු වට වෙලා කියන්නේ චුත වෙන්න ලඟුණු දෙවියට ওই ටික. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ ධර්මයේ බබලන යුගයක දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවිවරු ඒ අයට නැවත දිව්‍ය ලෝක උපදින පින නැත්තම් මනුස්ස ලෝකෙට එවනවා. යන්න කියන මිනිස් ලෝකෙට. හැබැයි ධර්මයේ අතුරුදහන් වුණු කාලෙක එහෙම වන්නේ. නමුත් මනුස්ස ලෝකෙ උපදින්නේ දෙවිවරු බලද්දී ඒ අයට පේනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බබලන ඒ ධර්මයේ කතා කරන සුන්දර දිවයින. ඒ කොයිද? මේ ලංකාව. දැනට ඉතිරි වෙලා තියෙන මෙච්චරයි. එතකොට මේ ධර්මයේ ආරක්ෂා කරන ඒ ධර්මයේ පණමින් රැකගෙන යන ජාතියක් ඉන්නවා. කවුද? සිංහල ජාතිය. හැබැයි ඒ දෙවිවරු උපදින්න බලනකොට ඒ ඉන්න සිංහල ජාතිය ඔළුවලට අන්ත මිසදිටුවක් දාලා. ඒ මොකද්ද? පොන්චි පවුල රත්තරන් කියලා ඕන් ඔළුවට දාලා. ඒතකොට අම්මලා මව කුසවල වසාගෙන ඉන්නවා. දැන් ඒතකොට අර පින් තියන අය එන්නේ කොහෙටද? අර මිසදිටු අන්‍යාගමික මිසදිටු පවුල් වල තමයි ඇවිල්ලා උපදින්නේ. පොන්චි කාලේ ඉඳලා ඒ අයට ලැබෙන්නේ ධර්මයේද අධර්මයේද? අධර්මය. බලන්න වෙන හානිය නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ මිසදිටු පවුල් වල උපන්නට පස්සේ යාගේ දැක්ම විකෘති විපරීත දැක්මෙන් යුක්තයි. ඒ තමයි නත්ති දින්න දන් දීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ. නත්ති ඊටං පොද පූජා කිරීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නේ. නත්ති උතං සේවා කටයුතු වල ඒ කියන්නේ රස්සාව ධාර්මිකව කළොත් පින් නැස් වෙනවා. හොරමැරකම් කරන්නේ නැතුව වංචා කරන්නේ නැතුව අවංකවම ඒ රස්සාව කළොත් කැපවීමෙන් හරියට පින් නැස පිළිගන්නේ ඒක. බෑ මේ කාලේ ආර්ථිකය අමාරුයි. හොරමැරකම් නැතුව ජීවත් වෙන්න බෑ. එහෙමනේ මිනිස්සු කරන්නේ ඒවා. ඊළඟට නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා කියලා මේ කර්මඵල විශ්වාස නැහැ. ඒ කතා නැහැ. පිළිගන්නේ නැහැ මිසදිටු පවුල් වලයි. ඊළඟට නත්ති අයන් ලෝකෝ මේ ලෝකෙ පිළිගන්නේ නත්ති පරලෝකෝ මලාට පස්සේ යන්න වෙනම ලෝක පරලෝකී. දැන් මේ අපි ඉගෙන ගත්තේ මේ ධර්මය අවබෝධ කරන්න බැරි වෙන අවස්ථා ගැන ලෝක ගැනනේ. නිරය තිරිසන් අපාය මේවා පිළිගන්නේ. අදටත් ඉන්නවා මිනිස්සු කොහේ තියෙන අපායද කොහේ තියෙන දිව්‍ය ලෝකද ඔය ඔක්කොම මෙහෙණි කියන අය නැද්ද? එහෙම අය ඉන්නවා හරියට. අටුවම් බැලේව අතාරින්නේ. අදට හරියට ඉන්නවා මිනිස්සු ධර්මයේ කියද්දි පින ගැන කියද්දි කියනවා අපිට 아무තෙන් පින් කරන්න ඕනේ නැහැ කියනවා. අපි කාටවත් කරදරයක් කිරියරයක් කරන්නේ අපේ පාඩුවේ අපි කාලා බීලා ඉන්නවා. එතකොට ඒ අය හිතන්නේ මේ ඔටෝ මෙහෙම හිටියම ඔටෝ මේකෙන් ඈතර වෙනවා කියලා. නිරන්තරයෙන් මෙයාගේ ජීවිතේට පින් දැරස් වෙන්නේ. ඔය වගේ භාගතුන් වහන්සේ වදාළේ ඒ වගේ මේ අය පිළිගන්නේ අම්මා කෙනෙක් ඉන්නවා. ඇයට සලකන්න ඕනේ. තාත්තා කෙනෙක් ඉන්නවා. ඇයට සලකන්න ඕනේ. පිළිගන්නේ මේවා. මෙලෝ පරලෝ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නේ. ඔය මිසදිටුවේ බැසගෙන ඉන්න පවුල් වල උපන්නොත් ඊළඟ ජීවිතේ සුගතිය අහිමි. චතුරාර්ය සත්‍ය ගැන කවර කතාවද? ඊළඟට ඔය තමයි මේ සසර සයුරෙන් ඈතර වෙන්නට බැරි සසර සයුරටම ඇද වැටෙන 6 වෙනි තැන. දැන් මේක අහද්දී දැන් අද මේ නිර්මල පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ මේ පින්වත් දිනිය ධර්ම දාණය දෙනවා. කොච්චර සතුටු වෙන්න පුළුවන්ද?
මේ ධර්මය අහන ඔබට සතුට වෙන්න බැරිද? ඇයි පුංචි කාලේ ඉඳලා ශාස්ත්‍රඥ වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන අහන්න ලැබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සෑය බෝධිය වන්දනා කර කර සංඝයා විසින් දන් දීදී මොනතරම් පිං රැස් කරගන්න. එතකොට කර්මඵල විශ්වාසය තියෙන නිසානේ. පින්පව් විශ්වාස කරන නිසානේ මේවා කරන්නේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි ඔන්න තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට ඉතාම කලාතුරකින් දුර්ලභව පහළ වෙනවා. දැන් අපි අහලා තියෙන මේ කල්ප 100ටම බුදුරජාණන් වහන්සේලා 7 නමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න අපි අහලා තියෙන මේ උතුම් ගුණයන්ගෙන් යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා සසර සයුරින් එතෙර වන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. ඉතින් ඔහු ඒ ධර්මයේ ඇහෙන මායිමේ ඉන්නවා. එහෙම නැත්නම් සත්පුරුෂයෝ ළඟම ඉන්නවා. එහෙම නැත්නම් මහාන වෙලත් ඉන්නවා. උපාසක උපාසිකා කියලා ප්‍රතිඥා දෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාලා සෝච හෝති දුප්පඤ්ඤෝ නමුත් ඔහුට ප්‍රඥාව නැහැ. හොද්දේ දාපු හැන්ද වගේ. කොච්චර හොද්ද පැය 24ෙම හොද්ද මේ හැන්ද හොද්දේ බැසගෙන ඉන්නවා. පැය 24ෙම හැන්ද හොද්ද මේ හොද්ද හැඳි ගන්න. නමුත් හැන්දට හොද්දේ රස දැනෙන්නේ. ඒ වගේ සත්පුරුෂයා ළඟ පැවිදි වෙලා ඉන්නවා. සත්පුරුෂයා ළඟම ඉන්නවා. සත්පුරුෂය ඇසුරු කරන ධර්ම නිතරම හැබැයි ප්‍රඥාව නැහැ. මේකේ දේශනා කරනවා ජලෝ ඒල මූගෝ ඔහු ජඩ වූ කෙලතොලු කෙනෙක්. ඒ කියන්නේ බුද්ධ දේශනාවල තියෙන හරියට වල් අස්වැයා වගේ. වල් අස්වැයා අස්වැයන් පුහුණු කරන කෙනා කොච්චර මහන්සි ගත්තත් ඔහුව দমনය කරන්න බෑ. ජඩයි කෙලතුළුයි. ඊළඟට න පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාතු. එයා මේ සුභාසිත දුබ්බාසිත දේ තේරෙන්නේ යාට. සුභාසිත දේ කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. දුබ්බාසිත කියන්නේ අධර්මය. මේ ධර්මයේ අධර්මයේ වෙන් කරගන්න දන්නේ. අහන දේ ධර්මයට විනයට ගලපලා බලන්න දක්ෂ නෑ. කවුරු හරි මොනවා හරි කියපු ගමන් ගෙඩි පිටින් පිළිගන්නවා. දැන් වර්තමානයේ හරියට වෙලා තිනෝනේ මේ හිටපු ගමන් රහත් වෙනවා. නේද? දැන් අපි ගත්තොත් මේකෙදි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මන් ළඟට එනවනම් ජඩ නැති, කෙලතුළු නැති අවංක ඍජු කෙනෙක් මං එයාට උදේ අනුශාසනා කරනවා. හවස් වෙනකොට ඔහු රහත් වෙලා මගඵල නිවන් අවබෝධ කළා. මන් ළඟට හවස එනවනම් ඒ බඳු ජඩ නැති, කෙලතුළු නැති ඍජු ගති තියෙන අවංක මිනිසෙක් මං හවස අවවාද කරනවා. රාත්‍රී වෙනකොට ඔහු මගඵල නිවන් අවබෝධ කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළේ එහෙනම් මේ ප්‍රඥාව නැහැ කියලා කියන්නේ එයා කොච්චර ධර්මය හුවත් එයාට මේ ධර්මය අවබෝධ කිරීම අවස්ථාව අහිමි. කෙලතුළු ජඩ කෙනෙක් නම් අවංක නැත්තම් එයාට මේක අහිමි. ඔය තමයි මේ ධර්ම අවබෝධ කරන්න අහිමි වන 7 වෙනි අවස්ථාව. සසර සයුරට ඇද වැටෙන 7 වෙනි තැන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ ධර්ම අවබෝධ කිරීම සඳහා අහිමි වන ඒ ධර්ම අවබෝධයට නුසුදුසු 8 වෙනි අවස්ථාව. මේක දේශනා කරනවා පුනච පරම් භික්කවේ තථාගතෝච ලෝකේ අනුප්පන්නෝ හෝති. තථාගත බුදුරජාණන් වහන්සේ නම ලෝකයට පහළ වෙලා නැහැ. වැඩිපුරම තියෙන බඳු කාලනේ. තථාගත බුදුරජාණන් වහන්සේ නම ලෝකයට පහළ වුණේ නැත්නම් බුදු ගුණයක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ධර්මයේ ගැන සංඝයා ගැන කොහෙන් අසන්නටද? ඒ බඳු කාලික ඔන්න මහා ප්‍රඥාවන්තී මහා නුවණැත්තෙක් වෙලා ඔන්න මිනිස් ලෝකෙ උපදිනවා. බණ පදයක් ඇහුනොත් සැනකින් අවබෝධ කරනවා. හොඳට මෝරපු නෙළුම. හැබැයි හිරු පායලා නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නැහැ. දැන් ප්‍රඥාවන්ත මිනිසයා පහළ වෙලා ඉන්නවා. බුදු කෙනෙක් නැහැ. එතකොට මේකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සෝච හෝති පඤ්ඤවා
අජලෝ අනේල මූගෝ ඔහු හොඳ ප්‍රඥාවෙන් යුතු ජඩ නැති කෙලතුළු නැති අවංක ඍජු ගති ඇති කෙනෙක් කියනවා. ඔහුට මෙයයි ධර්මය මෙයයි අධර්මය කියලා වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්. බණපදයක් ඇසුණු සැනින් අවබෝධ කරන කෙනෙක්. අහෝ බුදු කෙනෙක් පහළ වෙලා නැත. එතකොට මිනිස් ලෝකේ ඉපදිලා හිටියට නුවණැත්තෙක් වෙලා බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් ඒත් වැඩන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේ හරියට හිරු මඩල වගේ. හිරු මඩල පායා ආවට පස්සේ තමයි මෝරපු නෙළුම් පොහට්ටු වතුරෙන් උඩට ඇවිල්ලා තියෙනවා. හිරු රැස් වැටුනහම පිපෙනවා. නමුත් හිරු මඩල පායලා නැහැ. කොතරම් මෝරපු නෙළුම් පොහට්ටු තිබුණත් වැඩක් නැහැ. හිරු පායා නැති නිසා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ තමයි සසර සයුරට ඇද වැටෙන 8 වෙනි තැන. දැන් බලන්න එතකොට මේ භාග්‍යවතුන් අයම් භික්කවේ අට්ඨමෝ අක්කනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසාය. මානේ මේ නිවන් මාර්ග හැසිරෙන්නට නොකල්ලු නුසුදුසු අවස්ථා 8. එතකොට දැන් ඔබ Tamanට ගලපලා බලන්නකෝ. ඔබ මේ අවස්ථා 8න් බේරිලාද නැද්ද ඉන්නේ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අපට ලැබුණු එකමික අවස්ථාව, එකමික ක්ෂණය, එකමික වේලාව. ඒකෝ භික්කවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි එකමික ක්ෂණයයි තියෙන්නේ. එකමික අවස්ථාවයි තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ බඹසර වාසයේ හැසිරෙන්න සුදුසු අවස්ථාවල් එකයි. එකම කාලයයි. ඒ තමයි තථාගතරණ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අසන්ට ලැබෙන යුගයක ඒ ධර්මය ඇහෙන ඒ කියන්නේ අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. ඔහු ඉපදිලා ඉන්නවා ඒ ධර්මය ඇහෙන තැනක. දැන් මේ ලක්දිරණේ උපන්නයිට ලෝකේ කොහේ හිටියත් ඔබට මේ බණපද ඇහෙනවා නම් ඔබ සුදුසු තැනක ඉන්නවා. එතකොට ඒ වගේම තමයි ඒ ධර්මයේ ඇහෙන තැනක ඉඳගෙන ඒ ධර්මයේ ඇහෙද්දි මේකේ තියෙනවා ඒකිනා සෝච හෝති පඤ්ඤවා. ඔහු ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. ඊළඟට අජලෝ අනේල මූගෝ ජඩ නොවූ කෙලතුළු නොවූ කෙනෙක් වෙන්න ඕනේ. පටිබලෝ සුභාසිත දුබ්බාසිත අත්තමඤ්ඤාතු. මෙයයි ධර්මය මෙයයි අධර්මය කියලා වෙන් කරලා හඳුන ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. අහනදී ධර්මයට විනයට ගලපා බලා මේ බුද්ධ වචනේද මේ රහතුන්ගේ වචනේද කියලා ගලපා බලා තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ. ගෙඩි පිටින් අහනදී ගිලින කෙනෙක් නෙවෙයි එතකොට යා. භාග්‍යතුන් වහන්සේ වදාලා අන්න ඒකිනා මේකට සුදුසුකම් ලැබපු එකම එක්කිනා. අයම් භික්කවේ ඒකෝච කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසය. මහණනි මේක තමයි කිව්ව මේ බඹසර හැසිරෙන්නේ නිවන් මාර්ගයේ හැසිරෙන්න තියෙන එකම අවස්ථාව. එකම කාලය. එහෙනම් අපට තියෙන්නේ මේ ලෝකේ මේ සසර සයුරෙන් ඈතර වන්නට එකමික අවස්ථාවයි. ඒ අවස්ථාව මොකද්ද? බුද්ධ ශාසනයක් මුණ ගැහින්න ඕනේ. ඔන්න ඔබට මුණ ගැහුණාද නැද්ද? මුණ ගැහුණා. බෞද්ධ පවුලල උපන්නා. අපි හිතමු මිසදිටු පවුලල උනත් කමන්නේ උපදින්න පුළුවන්. එයාට මේ ලක්ෂණ තියෙනවනම් ප්‍රඥාවන්තයෙක් නම් ජඩ නැත්තම් කෙලතුළු නැත්තම් ධර්මයට ආසයි නම් අන්න ඉබඳු කෙනෙක් නම් එතකොට ඔන්න එයාට මොන තථාගත බුදුරජාණන්සේ ධර්මය අහන්න ලැබෙනවා. ඊළඟට ඒ නිර්මල පිරිසුදු සී සද්ධර්මය අහන්න ලැබෙනවා. බුදු කෙනෙක්ගේ පහළ වෙච්ච යුගයක ඒ ධර්මයේ ඇසෙන යුගයක ඒ ධර්මයේ කතා වෙන තැනක ඒ ධර්මයේ ඇහෙන තැනක ඒ නිර්මල ධර්මය ඔබට ඇහෙනවා. එතකොට භාග්‍යතුන් වදාලා එයා ජඩ නොවු කෙලතුළු නොවු කෙනෙක් වෙන්න ඕනේ. ඍජු ගති තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. ආන්න ඒ කෙනා තමයි කියනවා. මේකට එකම සුදුසු. හැබැයි ඒ බඳු කෙනාට උනත් සත්පුරුෂ ධර්මය ඇහෙන්න ඕනේ. සත්පුරුෂයා මුණ ගැහෙන්න ඕනේ. ඒ බඳු මේ ලක්ෂණ තියෙන කෙනාට උනත් අසත්පුරුෂයා මුණ ගැහුණොත් සුම්. ඇයි අජාසත්තට උනේ? වර්තමානයේ කී දිනකට වෙලා ඇද්ද? එහෙනම් මේ ලක්ෂණ වලින් යුක්ත කෙනාට සත්පුරුෂයා මුණ ගැහෙන්න ඕනේ. සත්පුරුෂ ධර්මයන් ඒක බොහොම සුළු පිරිසකටයි පින්නත් ලැබෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ අවස්ථාව අහිමි වෙන්න තියෙන ප්‍රධානම බාධකේ නම් අසත්පුරුෂ ඇසුරයි. ඒ නිසා
දැන් බුද්ධ කාලේ හිටියා ඔබ අහලා ඇති මහදැන සිටුවරයා. ඒ ජෝඩුවට බිරිඳට 80 කෝටියක් ධනය, ඒ ස්වාමියාට 80 කෝටියක් ධනය. දෙන්නටම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අවස්ථාව තිබුණා. වාසනාව තිබුණා. ඊතරම් පින් බලයක් තිබුණු අයත් අසත්පුරුෂ ඇසුරට වැටිලා සසර සයුරට මැද වැටුණානේ. ඔබ අහලා තියෙනවනේ. ඒ සිටුවරයා අසත්පුරුෂයන්ට සෙට් වුණා. ඒ තමයි මත්පැන් මත්ද්‍රව්‍ය වලට. ඒ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා කියන්නේ එතන ඉඳලා යා සල්ලාල ජීවිතය ගෙවනවා. එතන ඉඳලා යා තුල කෙරෙන්න තියෙන ඔක්කොම අකුසල් ටික ඔක්කොම පව් ටික යා කරගන්නවා. අන්නේ අසත්පුරුෂ ඇසුර නිසා ඒ දෙන්නටම ධර්ම අවබෝධය හිමි වුණා. ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් ලබන්න තිබුණු සියල්ල හිමි වුණා. ඉතින් ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මේ ලැබුණු ශන සම්පත්තිය අහිමි කරගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒකයි. මේක අහිමි කරගත්තොත් නිරේ වැටලා ශෝක කරන්ට වෙයි කිව්වා. ඒ නිසා අපටද මේ ලැබුණු දුර්ලභ ශන සම්පත්තිය ආරක්ෂා කරගනිමින් රැකගනිමින් සත්පුරුෂ ඇසුරේ නිරන්තරයෙන්ම මේ සත්පුරුෂ ධර්මයේම ශ්‍රවණය කරමින් මොන කරදර බාධක ආවත් සත්පුරුෂ ඇසුරෙන් බැහැර නොයා මේ සත්පුරුෂ ධර්මයේම ශ්‍රවණය කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ලැබුණු ශන සම්පත්තියෙන් ඉහළම ප්‍රයෝජනය ලබන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. පින්තුනි, අද දවසේ සසර සයුරෙන් එතරට මේ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන පින්වන්තියක් ඉන්නවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි පින්වත් සුජානි ප්‍රදීපා ජයරත්න දියණිය. ඉතින් මේ පින්වත් දියණියගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ සසර සයුරෙන් එතර කරවන ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණේ. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙන්පති දෙවියන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම රාජීන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ප්‍රදාන සියලු දෙවියෝ මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් කැමති නාගයින් මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවිවරු අද දවසේ දානයන් අතර අග්‍ර වූ ධර්ම දානමය පින්කම සිදු කොට පුණ්‍යානුමෝදනා කරන පින්වත් සුජානි ප්‍රදීපා ජයරත්න දියණියටත් ඒ පවුල්වල සියලු දෙනාට ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ ධර්ම දානමේ පින්කමේ ප්‍රධාන අරමුණ වන කොට්ටාව පන්නිපිටියේ පදිංචි පෙබරවාරි මාස 12 වන දිනට උපන් දිනයේ යෙදුන ජස්ටින් ජයරත්න පියාණන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප්‍රේල් මාස 12 වන දිනට උපන් දිනයේ යෙදුන නිලාංගනී නවරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. මේ ලැබුණු සන සම්පත්තියෙන් ඉහළම ප්‍රයෝජනෙ ලබමින් ධර්මාවබෝධය කරන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටද අනගාരിക දූ පුතුන්ටද මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස්කල උදාාර පුණ්‍ය ධර්මයන් කොරෝනා වසංගතයට ගොදුරු වී රෝගාතුරව සිටින පීඩාවට පත්ව සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සැලසේවා. ඒ වගේම
ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාටද මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා ගෞතම බුද්ධ ශාසනී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයෝ සුජානි ප්‍රදීපා ජයරත්න දියණිය ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ සියලු දෙනාට නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. මිහිරි ශ්‍රී සද්ධර්මයේම අසන්ත ලැබේවා. ඒ හැම දිනාටද ගෞතම බුද්ධ ශාසනී සැබෑම පිළිසරණ ලැබේවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදිංචි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන සුජානි ප්‍රදීපා ජයරත්න දියණියටත් පවුල්වල ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිරන්තරයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. හැම දිනාම කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ආදිය, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය කිසි කරදරයක්, බාධාවක්, කිරියරයක් නැතුව සුවසේ කරගෙන යන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය, දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව සැලසේවා. හැම දිනාටම මේ ලැබුණු දුර්ලභ සෙන සම්පත්තිය අහිමි කරගන්න නැතුව මේ ගෞතම බුද්ධ ශාසනී සත්පුරුෂ ඇසුර ලබමින්, සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කරමින්, තව තවත් පින් දහම් රැස් කර ගනිමින්, ධර්මයේ ශ්‍රවණය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අද මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.